නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් ලෝකේ පුරා මව්බිම පුරා ආපදා සම්පන්න කාලවකවානුවක් නිර්මාණය වී තිබෙන අවස්ථාවේ වඩාත් ධර්මයට ඒ තුනුරුවන පාමුලට සමීප වීමට අවකාශ සලසා ගනිමින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ උතුම් සදහම් විවරණය සාකච්ඡාව අපි ඔබට සමීප කරනවා. ඉතින් මේ සියල්ල පින්වන්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා අපට ලැබෙන වාග්යයන්. ඉතින් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ අපි පළමු කොට වන්දනාමාන කරගනිමු. ඒ වගේම අදත් අපට අනුකම්පාවෙන්ම සදහම් සාකච්ඡා පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව වැල්ලව තුරුලියගම විසූ මීට වසර 2කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුන ඩී.ඒ. මේරි හාමිනේ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පින්වත් මාලනී ආර්යරත්න දියණිය ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා ඒ වගේම හිතවතුන් ඒකරාශි වෙලා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම සිහිපත් කොටගෙන කැටුව ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල සාකච්ඡා පිණිස සදහම් සාකච්ඡා පිණිස අපි ඉඩ අවසර ලබා ගන්නම්. නැවතත් අපි ස්වාමීන් වහන්සේ වන්දනාමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අද වැඩසටහන ආරම්භ කරන්න ඔබ වහන්සේට අපට අනුකම්පාවෙන් අනුශාසනා වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමී. අපි එතකොට කතා කරමින් හිටියේ මේ අපේ හිතවල, මේ සත්වයාගේ හිතවල තැවරිලා තියෙන ප්‍රධාන අකුසල ධර්මයක් වන අවිද්‍යාව. මෙහෙමයි. ඒ වගේම අවිද්‍යාවෙන් තමයි ඔක්කොම දේවල් අකුසල් උපද්දන්නේ. තියෙන කුසල් පවා වනසන්නේ අපේ හිතවල තියෙන අවිද්‍යාව නිසා. මොකද අපේ හිතවල මේක කුසලයයි කියලා අපිට වැටහීමක් නැහැ. එහෙමයි ස්වාමීනි. අපේ හිතවල තියෙන මේ ස්වභාවය අකුසලයක් කියලා අපිට වැටහීමක් නැහැ. එහෙයි. ඒතර කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන මේ ස්වභාවය කුසලයක්, මේ ස්වභාවය අකුසලයක් කියලා මේ වැටහීමක් නැතිකම නිසා තමන්ගේ හිතේ තියෙන ඒ ස්වභාවයන් සමහරට කුසල් වැඩෙන ස්වභාවය අතහැරනවා. අකුසල් වැඩෙන ස්වභාවය හිතේ පෝෂණය කරනවා. ඒතර මේ දේවල් නිසා තම තමන්ගේ ජීවිත වෙනසිලා යනවා. මේ සත්වයාගේ ජීවිත වනසනවා. ප්‍රධාන වශයෙන් කුමක් නිසාද? මෙන්න මේ අවිද්‍යාව නිසා. එහෙමයි. ඒතර මේ අවිද්‍යාවෙන් තමයි ඒ වගේම තමන්ගේ හිත තුළ මේ සංසාරේ ගෙනියන්න හේතු වෙන දේ තමන්ට අවබෝධයක්, පැහැදීමක්, විශ්වාසයක් ඇති නොකරවන්නේ අවිද්‍යාව විසින් කරන්නේ. ස්වාමීනි හිතේ පහළ වෙන කුසල අකුසල ස්වභාවය වෙන වශයෙන් හඳුනා ගන්න නැති ස්වභාවයත් අවිද්‍යාවටයි තියෙන්නේ. එහෙමයි ස්වාමී. හිතේ ඒ පවතින ස්වභාවය මේක අකුසලයක් කියලා හඳුනා ගන්න, මිත්‍යා දෘෂ්ටිය අකුසලයක් කියලා හඳුනා ගන්න දක්ෂ වීම විද්‍යාවටයි තියෙන්නේ. හිතේ හටගන්න සම්මා සංකල්ප, නික්කම්ම, අව්‍යාපාද, අවිහිංසා සංකල්ප මේක මේ කුසල් කියලා හඳුනගන්න දක්ෂ වුණොත් විතර විද්‍යාව තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර කාම සංකල්පයේ මේක අකුසලයක් කියලා හඳුනගන්න දක්ෂ වීම කුසලයක්. ඒතර ඒක හඳුනගන්නේ විද්‍යාව විසින් කරන්නේ. එහෙමයි ස්වාමීනි.
හරි පුදුමයි. එතකොට මේ හඳුනා ගන්නවා කියන කාරණේට එනවා කියන එක හරි පුදුම ආශ්චර්ය දෙයක්. එතකොට තමන්ගේ හිත හඳුනා ගන්න බැරි වීමමයි මේ සත්‍යයාගේ සම්පූර්ණ මේ විනාශයට හේතුව. එහෙමයි ස්වාමීනි. බාහිර ලෝක දෙයක් නිසා නෙවෙයි අපි විනාශ කරන්නේ. බාහිර ලෝක කෙනෙක් නිසා නෙවෙයි අපි විනාශ කරන්නේ. අපේ හිතේම පවතින දෙයක් නිසා. මොකක්ද හිතේ පවතින මේ ස්වභාවය අකුසලයක් මේ ස්වභාවය කුසලයක් කියලා තේරුම් ගන්න බැරිකම තමයි අපිව විනාශ කරන්නේ. බලන්න මේ ලෞකික ජීවිතේ පේවා යම් අපි ව්‍යසනයකට ගේන්නේ අපේ හිතේම ක්‍රියාත්මක වෙන දෙයක් අපිට තේරුම් ගන්න බැරුව අපි ඒව ක්‍රියාත්මක කළානේ. එහෙමයි නැද්ද ස්වාමීනි. බලන්න. අපි හිතට එන දේවල් අපිට ඕන හැටි අපි මේ කුසල්ද අකුසල්ද මේක අයහපත පිණිස පවතිනවද යහපත පිණිස පවතිනවද? තව පිරිසකට මේකින් යහපතක් වෙනවද අයහපතක් වෙනවද? ඒ වැටහීමේ ශක්තිය නැත්නම් එයා ඕන දේත් ක්‍රියාත්මක කරනවා එපා දේත් ක්‍රියාත්මක කරනවා හිතට එන දේවල්. එහෙමයි වෙන්නේ. එහෙමයි. හිත සමහර අය ඉන්නවා හිතට එන යහපත් දේ බැහැර කරන මේක අයහපත් දෙයක් කියලා. වැඩක් නැහැ මේකෙන් මට හානියක් වෙන්නේ මට අලාභයක් වෙන්නේ මේකෙන්. දැන් සමහර අය ඉන්නවා දන් දීම අපෝ මම මේක කරොත් එහෙම මට මේක හානියක් ධනෙ විනාශ වෙලා යනවා මට මෙහෙමයි එහෙමනේ හිතේ. එහෙමයි ස්වාමීනි. අත්හරින්න ගිය හිතෙන් තමන්ට විනාශයක් කියලා. හිතනම් පුදුම හතුරුකමක්. හරි පුදුම දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. අත්හරින්න යද්දී මේක මහා විනාශයක් කියලා හිතනවනේ ඒක අවිද්‍යාව. එහෙමයි. දන් දෙන්න හදද්දී මේක මට විනාශයක් කියලා හිතනවනේ ඒක අවිද්‍යාව. අවිද්‍යාවෙන් තමයි යහපත් දේ මේක තමන්ට හානි අයහපත වෙනස පවතිනවා කියලා හිතෙන්නේ. ස්වාමීනි එතකොට මේ විද්‍යාව පහළ වෙන්නේ තථාගතයන් වහන්සේගේ මුලින්ම අර අවිද්‍යා අන්ධකාරයේ මේ ඇලී ගැලී ඉන්න මේ සත්ත්ව ප්‍රජාවට මුලින්ම විද්‍යාවේ කඩතුරාව එහෙමයි ස්වාමීනි. අත්දකින්නේ තථාගත සම්මා සම්බුදු කෙනෙක්මයි. හරි පුදුම ආශ්චර්ය දෙයක් ඒක. එහෙයි. එච්චර ගම්බීර දහමක් ගම්බීර දැක්මක් තථාගත සම්මා සම්බුදු කෙනෙක් පිරිසිදු කර ගන්නවා. පුදුම දෙයක් ඒක. එහෙයි ස්වාමීනි. එච්චර උත්තම දැන් මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේ ලෝකේ කල්ප ගානකට දැන් මේ කල්ප 100යි මේ කල්ප 100 මේ කල්ප 92ටම මේ කල්ප 92ටම හිටියේ උත්තුමේ 7 දෙනා හිටියේ චතුරාර්ය සත්‍ය මේ ලෝකේ වැහිලා තියෙන චතුරාර්ය සත්‍ය ඉස්මතු කරන්න හිටියේ 7 දෙනා. එහෙමයි ස්වාමීනි. මේ කට්ටිය නෑ. කොතරම් විරලවද භාග්‍යවතුන් වහන්සේ. කොච්චර විරලවද ඒක ඒතකොට. එහෙමයි ස්වාමීනි. එච්චර දුෂ්කර දෙයක් මේ අවිද්‍යාව කඩතුරා ඉරනවා කියන එක පලනවා කියන එක. එහෙමයි. ඒක නිකන් අර මේ වගේ කියන දැන් ඔන්න බිත්තර ටිකක් තියෙනවා. එතන මේ බිත්තර ටිකකින් මුලින්ම බිත්තර කටුව බිඳගෙන පලාගෙන ඉන්න එක සත්‍යයක් ඉන්නවා. ඒ සත්‍යය තමයි අර එතන ඉන්න බිත්තර වලින් බිහි වෙන ඒ සත්‍යය අතර මුල්ම කෙනා බවට පත් වෙන්නේ කවුද කොට? ඒ මුලින්ම බිත්තර කටුව බිඳගෙන ඉන්න කෙනා. එහෙමයි. ඒ වගේ තමයි කියනවා. අවිද්‍යා අන්ධකාරය දුක නම් වූ ආර්ය සත්‍ය තේරුම් ගන්න බැරුව ඉපදීම දුකක්, ජරාව දුකක්, ව්‍යාධිය දුකක්, මරණය දුකක් කියලා ඒ දුක නම් වූ ආර්ය සත්‍ය ඉදිරියේ පලිගහමින්, වෛර කරමින්, ක්‍රෝධ කරමින්, නිന്ദා පහස කරමින් ඉන්න ලෝකේ තථාගත බුදු කෙනෙක් දකින්නවා මේක දුකයි කියලා. එහෙමයි ස්වාමීනි. මේක තමයි දුක කියලා. එහෙයි. මේක තමයි දුක කියලා දකිනවා. එහෙයි. දැන් අපි පොඩ්ඩක් තනි වෙච්ච ගමන් අපි ලෝකෙට පලි ගහනවනේ. එහෙමයි. අපිට පොඩ්ඩක් අපි ගැන අවධානය යොමු කරන කෙනෙක් හිටියේ නැත්නම් අපි ලෝකෙන් වෛර කරනවනේ, පලි ගන්න හදනවනේ. එතකොට එහෙම ලෝකෙ බුදු කෙනෙක් දකිනම මේක කුමක් කියලාද? මේක තමයි දුක. උපන් සත්‍යයට මේක තමයි ඉරණම. මේ ගැලවෙන්න බෑ ලේසියෙන් උපන් සත්‍යයට. උපන් සත්‍යයට මේ ගැලවීමක් නැහැ. ඉපදීමක් කරා යනකම් තනිවීම මේ ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවය, මේ වෛර කිරීම, පලි ගැනීම, මේ ඒතර ව්‍යසන මේ වගේ කිසි අඩුවක් නැහැ මේ ලෝකේ. එතන මේ ලෝකයා බලන්නේ ප්‍රාර්ථනා කර ලබන්න හදන්නේ මොකද්ද? එහෙම නැති ලෝකයක්. එහෙමයි ස්වාමීනි. දැන් මම මේ දවස් ටික පොඩ්ඩක් ඔය දේශනා අපි යන්නේ ලයිව් බැලුවා. එහෙමයි. එතකොට මේ මම පොඩ්ඩක් බලාගෙන ඉන්නවා මේකේ views ගන්න වැඩි වෙනකොට. එහෙයි. එතකොට මේකේ
ටික ටික ඔන්න views ගන්න වැඩි වෙනවා සෙත් පිරිස සජ්ජායනා වෙනකොට. එහෙමයි. තේරෙනව නේද? එහෙමයි. ඒතර තමයි වැඩියෙන් පටන් ගන්නෙ. ඒතර මේ ධර්ම දේශනා ටික ඔක්කොම නෑ. ඒ වගේ නෙමෙයි views ගන්න වැඩි වෙන්නේ සෙත් පිරිස සජ්ජායනාවට. ඒතර මිනිස්සුන්ට උමනා කරන්නේ වැඩිපුර පිරිසකට මම කල්පනා කළා. ඒතර ඒකෙන් ප්‍රඥාව දියුණු කරගෙන හිත නිවා ගැනීම නෙවෙයි මනුස්සයට ඕන. සිත සාන්තියක්. එහෙමයි. තෙරුවන්ගේ සිත සාන්ති ලබන එක හොඳයි. කාමයන්ගෙන් ඒ කාලේ ගත කරනවට වඩා. මම කෝ මිනිස්සු තාම වැඩිපුර ඉන්න තැන. මේ ධර්ම දේශනාවක සාමාන්‍ය ඔන්ලයින් යනකොට views ගන්න සාමාන්‍යයෙන් ඔන්න 75යි 60යි. සිත පිරිසජ්ජායනකොට 250යි 300ක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර වැඩිපුර පිරිසක් මේ මොකටද කැමති? අන්දානුකරණයෙන්. ඒකත් අන්දානුකරණේ. අවබෝධයෙන් නෙමෙයි ඒක. අන්දානුකරණයෙන් සිත් පැතීම. සමහරට ওই පිරිසම ඊළඟ මොහොතේ මේ මාකාරි පල්ලියකින් සිත සාන්තියක් කරනවා ගොත උකත් ඔන්ලයින් දා ගන්නවා. එහෙමත් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙමත් තියෙන්නේ. එහෙම අර හැම තිස්සෙම මං කිව්වේ ඒක මේක ආර්ය සත්‍යයක් කියලා එහෙම එකක් නෑ. හිතට ගන්න කැමති නෑ. එහෙමයි. මේක ආර්ය සත්‍යයක් කියන තේරුම් ගැනීම මේ ප්‍රඥාව, මේ විද්‍යාව මාත්‍රය කෙනෙක්ගේ හිතේ උපදින්නේ මේ ධර්ම ශ්‍රවණයෙන්. එහෙයි ස්වාමීනි. ධර්ම ශ්‍රවණයෙන් උපදී. එහෙයි. ඒතර මේ භාග්‍යතුන් වහන්සේ ඒ නිසානේ මේ හැමතිස්සෙම මේ නිරන්තරයෙන් බලන්නකෝ දැන් මේ අපි සූත්‍ර පිටේ ගත්තොත් එimhe 84000ක් ධර්මස්කන්ධය ගත්තොත් එහෙම මේකේ තුර සිත් පිරිත් විදිහට තියෙන කීයද? 7යිනේ. පොඩි ප්‍රමාණයක් තියෙන සිත් පිරිත් විදිහට. එහෙමයි ස්වාමීනි. අනිත් ඒවම ඔක්කොම මොනවද? නුවණැස පිණිස තියෙන්නේ. ඒ සිත් පිරිත් වල අර්ථය ගන්නකොට තනිකර තියෙන්නේ මේ තෙරුවන් ගැන පහදින්න සත්‍යයේ ප්‍රතිෂ්ඨාව මේ ලෝකෙට ඉස්මතු කරලා තියෙන්නේ. එහෙමයි. සත්‍යයේ ආඥා චක්‍රය මේ ප්‍රවර්තනය කරලා තියෙන්නේ. සත්‍යයේ ආඥා චක්‍රය. එහෙමයි. දැන් අද ගත්තොත් මේ සත්‍යයේ ආඥා චක්‍රය තුල හිත පිහිටවන්නේ නැහැ නේ. අර්ථ වශයෙන් සිහි කරවන්නේ නැහැ නේ පිරිත. අර්ථ වශයෙන් පිරිත සිහි කරන්නේ. ඒ සත්‍යයෙන් තියව ආඥා චක්‍රයක් තියෙන්නේ. බලන්න දැන් ඔය බොහෝ දේශනාවල ඒ තියෙන සත්‍යයෙන් සුගතිය හොතු. මේ සත්‍යයෙන් සිත්. එහෙමයි ස්වාමීනි. සත්‍යම සත්‍යමයි. සත්‍යමයි තියෙන්නේ. එහෙයි ස්වාමීනි. දැන් දයග්ග සූත්‍රය ගත්තත් නවරහදි බුදු ගුණ, ධර්මයේ ස්වාක්ඛාත ගුණ, සම්දිට්ඨි ගුණ, ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්න උපටිපන්න ගුණ. එහෙමයි. ඉතින් ගුණ ටික සිහි කරන දක්ෂ වෙන්න ඕන. එහෙමයි. කරණීයමෙත් සූත්‍රයේ කිව්වත් අර ගුණ සම්පත්තියක හිත පිහිටවල එයාගේ හිතේ මෛත්‍රී සම්පන්න හිතක් වඩන්න ඕන. ඇත්තට ක්‍රියාවට නම් වන් නැති. එහෙමයි. හරි පුදුමයි. එතකොට අපි පිරිත් සජ්ජායනා කරමින් යම් සිත සාන්තියක් බලාපොරොත්තු වෙන එක ලෞකික ලෝකේ චිත්‍රපටියක් බලලා මේ සහනයක් බලාපොරොත්තු වෙනට වඩා ශ්‍රේෂ්ඨයි. හැබැයි අපි දැන් මේක තව තේරුම් ගන්න මේක සත්‍ය ආඥා චක්‍රයක් ප්‍රවර්තනය කරපු දා මේ පිරිතක් මේ දෙන්නේ. ඒ සත්‍යය අපි සිහිපත් කරවන්න ඕන. අර්ථ සහිත. එහෙමයි ස්වාමීනි. මේ ධර්මීය ආඥා චක්‍රය අපි නිරන්තර ප්‍රවර්තනය කරන්නත් ඕන. ඒ ධර්මීය ආඥා චක්‍රය Taman තුළට පමුණවා ගන්න ඕන. ඊට යටත් වෙන්න ඕන. ඊට යටත් වෙන්න ඕන. එහෙයි. ඒකට ගෞරව කරන්න ඕන. සත්කාර කරන්න ඕන. එහෙමයි. එතකොට දැන් මේ ධර්ම ශ්‍රවණයේ වෙන මේ සුළු මොහොතක Taman මේකට යටත් වෙනවා කියන්නේ අවධානය යොමු කරගෙන කන් යොමන් ඉන්නවා කියලා කියන්නේ යටත් වීමක් තියෙනද? ඔබ යටත් වෙන්නේ සමහර විට මට නෙමෙයි. එහෙමයි. ඒ අදාළ ඒ බණ කියන වෙලාවේ ස්වාමීන් වහන්සේට නෙමෙයි යටත් වෙන්නේ. කල්ප ගානකට දුර්ලභ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රවර්තනය කරන සත්‍යයේ ආඥා චක්‍රයටයි ඔබ යටත් වෙන්නේ. එහෙමයි. එහෙමයි ස්වාමීනි. සත්‍යයේ ආඥා චක්‍රයට අපි යටත් වෙන යම් මොහොතක් ඇද්ද? අපි පුරුදු කරන හිත සසර පුරාවට සත්‍ය ආඥා චක්‍රයට යටත් වෙන හිතක් නිර්මාණය වෙන අනුග්‍රහ කරනවා. එහෙමයි. දැන් මේ වෙලාවේ මාධ්‍ය කිව්වොත් කොච්චර තියෙනවද? ඒතර මේ මාධ්‍ය ඔස්සේ විවිධ කාමරැලි ලාමක අකුසල් දහම් වැඩෙන රාග දේශ මොහ පෝෂණය වෙන අසත්‍යයෙන් මුලාවෙන් සිත් සතන් මේ සම්පූර්ණ වහලා දාලා අසත්‍යයෙන් සතුටු කරවන ලාමක දේන් සතුටු කරවන දේවල් මේ වෙලාවේ දැන් ප්‍රවර්තනය වෙනවා. ඒ ප්‍රවර්තනය වෙන අතරේ සුළු පිරිසක් ඉන්නවා අර සත්‍ය ආඥා චක්‍රයට හිත යොමු කරන. ඒතර මේ මානසික කුසලතාවය
තමනුත් ඇති කරගෙන දෙව් මිනිස් ලෝකයාටම දෙනවා දැන් මේ වෙලාවේ. එහෙමයි. සත්‍ය ආඥා චක්‍රයෙන් මේ වෙලාවේ හිත පිහිටවනු. හිත නමනු යටත් කරවනු. එතකොට මොකද වෙන්නේ? සංසාරය යනකොට පින. අර අසත්‍යයේ කඩතුරාවෙන් දෙව් මිනිස් ලෝකයා වහලා දමවන දේවල් ලෝකේ ඉස්මතු වෙද්දී තමන් අර සත්‍ය ආඥා චක්‍රයට යටත් වෙලා ඉන්න කෙනෙක් වෙනවා ඒ වෙලාවේ. සත්‍ය ආඥා චක්‍රයට ගරු කරන කෙනෙක් බවට පත් වෙනවා. තාම මේ වෙලාවේ මේ මානසික කුසලතාවය දියුණු කරනකොට. ඒක ලේසි පහසු කන් නෙමෙයි ඒක. එහෙමයි ස්වාමීනි. ඉතින් හිමයි තමයි බුදුරජාණන් වහන්සේ කාලේ එතකොට ධර්මය අවබෝධ කළේ. අර සත්‍ය සසරේ බොහෝ කලක් සත්‍ය ආඥා චක්‍රයට යටත් වෙලා ගෞරව කළ සත්කාර දක්වලා සම්මාන දක්වපු උත්තමයෝ පිරිස එකතු වෙනවා අර සත්‍යයේ නිර්මිත වූ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙති. එහෙමයි ස්වාමීනි. සත්‍යයේ නිර්මිත වූ භාග්‍යතුන් වහන්සේ පහළ වෙති. එහෙයි. ඒ සත්‍යයෙන් නිර්මිත වූ භාග්‍යතුන් වහන්සේ සත්‍යයේ ආඥා චක්‍රය ප්‍රවර්තනය කරනකොට අර සසර පුරුද්දර අර පිරිස ඔක්කොම ඒක රාශිය වෙනවා. ධර්ම දාන දෙන පිරිස කරගන්න පින. එහෙමයි ස්වාමීනි. සත්‍යයේ ආඥා චක්‍රයට ගෞරව උපද්දන සත්කාර දක්වන සම්මාන දක්වන පිරිසක් මේ ලෝකෙට උපත්තර දෙනවා. එහෙමයි. ඒ සත්‍යයේ ආඥා චක්‍රයට ගෞරව සත්කාර සම්මාන දක්වන අවස්ථාවක් උදා කළ දෙනවා. ඒතර සසර පුරාවට මොකද? සසර පුරාවට සත්‍යයේ පිහිටන්නට අසත්‍ය අතහරින්නට. දැන් මේ වෙලාවේ ඒක නෙවෙයිනේ. දැන් සුළු පිරිසක් ඉන්නවා අසත්‍ය අතහැරලා සත්‍ය වැළඳ ගන්න බොත් මිහිත. එහෙමයි මේ ස්වාමීනි. දෙව් මිනිස් ලෝකයට මේක උදා කරලා දෙනවා එතකොට. තමන් එතකොට මොකද සංසාරේ. තමන්ට සත්‍යයේ පිහිටන්නට අසත්‍ය අතහරින්නට තමන්ට අනුග්‍රහ සැලසෙන. එහෙමයි. සත්‍යයේ පිහිටන්නටත් අසත්‍ය අතහරින්නටත් ලැබෙන අනුග්‍රහය හරි දුර්ලභ අනුග්‍රහයක්. එහෙමයි ස්වාමීනි. එහෙනම් අසත්‍ය අතහැරලා සත්‍යයේ පිහිටන්නට අනුග්‍රහ ලබන තියෙන පින මේක තමයි. ධර්ම දානය. ධර්ම දානය. එහෙමයි. ස්වාමීනි ධර්ම දාණයට තව ලස්සන හැමදාම අලුත් අර්ථයන් අලුත් අර්ථයක්. එහෙයි ස්වාමීනි. ඒතර සත්‍යයේ පිහිටන්නට අසත්‍ය අතහරින්න කැමති කෙනා රැස් කළ යුතු පින. එහෙමයි ස්වාමීනි. සත්‍යයට ආස කෙනා අසත්‍යයට අකමැති කෙනා රැස් කළ යුතු පින. ඒතර කැමැත්ත උපදව ගන්න සත්‍යය කරගන්න ඕන පින. ස්වාමීනි මේ දාණයෙන් අසත්‍යයෙන් Taman මුලා නොවීමට බොහෝ සෙයින් උපකාර වෙනවා ධර්ම. උපකාර වෙනවා. එහෙමයි උපකාර වෙනවා. එහෙමයි. මේමයි අනුග්‍රහ කරන්නේ. එහෙයි. සත්‍යමයි බෙදන්න ඕන. එහෙයි ස්වාමීනි. සත්‍යයෙන් බෙදලා අසත්‍යයෙන් මේ දෙව් මිනිස් ලෝකයා මුදවන්න මහන්සි ගන්නවා. අසත්‍යයෙන් දෙව් මිනිස් ලෝකයා මුදවන්න ගන්න මහන්සිය තමන් සත්‍යයේ පිහිටවන්න අනුග්‍රහ කරනවා. එහෙමයි. අසත්‍යයෙන් දෙව් මිනිස් ලෝකයා මුදවනවා නම් තමන් සත්‍යයේ පිහිටවන්නට තමන්ට අනුග්‍රහ කරනවා. ඒක සුළුපටු පිනක් නෙමෙයි ඒක. සුළුපටු දෙයක් නෙමෙයි ඒක. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්ය දෙයක් ඒක. එහෙයි. ඒතර අපි දැන් මේ කතා කරගෙන හිටියේ ඒ වගේ සත්‍යයේ පිහිටන බලගත්ු ඖෂධයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. එතකොට අපි ඒ සඳහා මූලික කරගත්තේ භාග්‍යවත් සත්‍යයෙන් නිර්මිත වූ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ආඥා චක්‍රය ප්‍රවර්තනය වෙන ලස්සන දහම් කරුණු ඉස්මතු වෙන දේශනාවක් චේතෝ කිල සූත්‍රය. එහෙමයි ස්වාමීනි. ඒතර චේතෝ කිල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා යස්ස කස්සච වික්ඛවේ බික්කුණු පංච චේතෝ කිල අපහීන. මේ පහක් වූ හුල් හිතේ හැනෙන හුල් නිකන් හුල් නෙමෙයි. පහක් වූ හිතේ හැනෙන හුල් ප්‍රහාණය වෙලා නැත්තම් පංච චේතසෝ විනිබද්ද අසමුච්චින්න. මේ පහක් වූ හිත තුළ පවතින බන්ධන හිත යම් මේ අපේ හිත පහකට බැඳලා තියෙනවා. කරුණු පහකට බැඳලා තියෙනවා. ඒ බැඳපු බන්ධන පහෙන් හිත නිදහස් වෙලා නැත්තම් එහෙනම් උල් පහිනොත් හිත නිදහස් වෙලා නැත්තම් බන්ධන පහිනොත් හිත නිදහස් වෙලා නැත්තම් යෝ අතිස්මින් ධම්ම විනයේ බුද්ධින් විරුල්ලින් වේපුල්ලින් ආපජ්‍ය සිත් නීතන්ටාන විජ්ජති. මේ ධර්ම විනය තුල වැඩෙනවා කියන එක වෙන්නේ කියන. ධර්මයෙන් හිත වැඩෙන්නේ. ධර්ම කයක් හැදෙන්නේ. එහෙමයි ස්වාමීනි. ධර්ම කයක් හැදෙන්නේ. ඒ විනයෙන් අපේ ජීවිතේ නිර්මාණය වෙන්නේ. විනයගරුක ජීවිතයක් ගොඩ නැගින්නේ කියන. ධර්ම විනයෙහි බැස ගන්න බැරුව යනවා. බැස යන ධර්ම විනය බැසගන්නේ. එහෙමයි. ඒ වැඩෙන්නෙත් නෑ මේක වැඩි විපුල බවට පත් වෙන්නේ නෑ.
ඒ වගේම තමයි එතකොට අපිට තේරෙනවා මේ ධර්මයෙන් සහ විනයෙන් අපේ ආධ්‍යාත්මය වැඩෙන්න නම් පෝෂණය වෙන්න නම් ඒක වැඩි වැඩි යන්න නම් ඒකට දාන වතුර තමයි පෝර තමයි කුමක්ද කොට මේ කියන කරුණු ටික. එහෙමයි ස්වාමීනි. එතන මේ වගේ නීවරණ ධර්ම දුරු කරනවා. මොකක්ද ඒ කරුණු විදිහට අපි කිව්වේ මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙන සැකය. එතන මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන අපේ චිත්තසංතානයේ තියෙන සැකය හරි පුදුමයි. ශාස්ත්‍රුන් වහන්සේ ගැන අපේ චිත්තසංතානයේ තියෙන විශ්වාසය නැතිකම මේක නීවරණය. විචිකිච්ඡාව කියන්නේ නීවරණය. එහෙමයි ස්වාමීනි. ඒතර විචිකිච්ඡාව කියන නීවරණය මෙතනදී ඉස්මතු වෙනව නේද? ශාස්ත්‍රු මේ සත්තරි කංකති. ශාස්ත්‍රුන් වහන්සේ ගැන සැක කරන විමති තියෙනවා යාට. ඒ කාලේ මිනිසුන්ටත් තිබිලා තියෙනවා. එහෙමයි. ඒක නේද සමහර කට්ටිය භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ගාවට ආවට පස්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා බලනවා. බලලා සමහර ලක්ෂණ පිටට පේන්නේ නැහනේ. එහෙනම් මේ අසවල් දෙයි නැහනේ කියලා සැක කරනවා. සම්මා සම්බුද්ධද කියලා සැක කරනවා. විශ්වාසයක් නැහැ. පැහැදීමක් නැහැ. ආන්නක වැඩි. එහෙමයි ස්වාමී. ගමන එතනින්ම නතර වෙනවා. එහෙයි ස්වාමීනි. දැන් මේ කෙලින්ම කියන්නේ ධර්ම කයක් නිර්මාණය වෙන්නේ නැහැ එතකොට. එහෙමයි. සත්‍යයේ ආඥා චක්‍රය Taman තුලට පැමිණෙන්නේ නැහැ එතකොට. ප්‍රවර්තනය වෙලා පිටට වටපිටාවයයි Taman තුලට පැමිණෙන්නේ. එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන සැක කිරීම, විශ්වාසය නැතිකම, පැහැදීම නැතිකම, අවබෝධයක් නැතිකම. යෝසෝ භික්ඛවේ භික්ඛු සත්තරි කාංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සපි සම්පසීසදී තස්ස චිත්තන්න නමති ආතප්පාය. එතන මොකද වෙන්නේ? කෙලස් තවන්න හිතෙන්නේ. එහෙමයි ස්වාමීනි. කෙලස් තවන්න හිතෙන්නේ. තවනවා කියලා කියන්නේ අපි සාමාන්‍ය ගිනි තපින්නේ. ගිනි තපින්නේ කොමකටද? සීතල මඩින්නයි ගිනි තපින්නේ. සීතලෙන් තමන්ගේ ආධ්‍යාත්මය වෙලා ගන්න එක වළක්වන්න තමයි ගිනි තපින්නේ. ආතප්පාය කියලා කියන්නේ ඒ වගේ තමයි. කෙලෙස් වලින් අකුසල් වලින් තමන්ගේ චිත්තසංතානෙ වෙලා ගන්න එක වළක්වන එකට අපි ගන්න මහන්සියට කියන ආතප්පාය කියලා. එහෙමයි. කෙලෙස් වලින් තමන්ගේ චිත්තසංතානෙ වෙලා ගන්න එක වළක්වන එකට. ආතප්ප. එහෙමයි ස්වාමීනි. හරි ලස්සන වචනයක් නේ. එහෙයි. ඒක තවනවා කියලා කියන්නේ එතකොට. වීරයෙන් ධෛර්යයෙන් වීරියම කරන් තියෙන්නේ. එහෙමයි. කෙලෙස් වලින් ආධ්‍යාත්මී වැළඳ ගන්න එක වළක්වන්න තමයි යම් මහන්සියක් ගන්නවද ඒකට කියනවා ආතප්පාය. ඒකට හිත නැමෙන්නේ නැහැ කියනවා. එහෙමයි. කෙලෙස් වලින් ආධ්‍යාත්මී වළක්වන්න මේ හිත නැමෙන්නේ නැහැ කියනවා. එහෙමයි. අනුയോഗය කියලා කියන්නේ ඒකෙම නැවත නැවත යෙදී වාසය කරන හිත නැමෙන්නේ. එහෙමයි. ස්වාමීනි කරුණක් විමස ගන්න හිතෙනවා දැන් සැකයට පැමිණලා දොර වහගන්න නැතුව පැහැදීම ඇති වෙන්න පුළුවන් කුඩා කාරණයක් හරි මතු කරගෙන පැහැදෙන්න තියෙන ඉඩ කඩ ශ්‍රාවකෙක් භාවිතා කරගත්තොත් දැන් ස්වාමීනි ඒකාන්තයෙන් ඒ රජසප ඇතහැරලා අපගේ බෝසතාණන් වහන්සේ පැවිදි භූමියට පැමුණා නේද ආදි වශයෙන් හරි Tamanට පැහැදෙන්න පුළුවන් තැනකින් පටන් අරගෙන පැහැදෙන්න තියෙන ඉඩ දිනු කරගන්න පුළුවන්ද අපිට? අනිවාර්යෙන් පුළුවන්. එහෙමයි ස්වාමීනි. මේ ඊළඟ කොටස විස්තර කරනවා කොහොමද කරගන්නේ කියලා. එහෙයි ස්වාමීනි. ඒතර බලන්න මේක කරගන්න බැරිකම හරි පුදුමයි. ඒක විශාල හානියක් ජීවිතේට. එහෙමයි. ඒ වගේම විස්තර කරනව නැවත ඒක අකුසලයේ දුරු කරගෙන කුසල දිනු කරගන්න හිත නැමින්නේ. සාතච්ඡාය පදානාය ඒ වගේම විස්තර කරනවා මේ වැරදින් නිදහස් වෙන්න හිත නැමින්නේ. එහෙමයි ස්වාමීනි. පදානාය කියලා කියන්නේ එතකොට මේ උත්තරීතර අරමුණ තුල දිගටම හිත පවත්වාගෙන යන්න. ඒක කියන පදම් වීරිය කරනවා කියලා. එහෙමයි. ඒ තුල වාසය කරන්න හිතෙන මෙන්නේ. එහෙනම් මේ අපිට දැන් ප්‍රධාන වශයෙන් පැහැදිලි ධර්ම ශ්‍රවණයෙන් පමණක් අපේ ජීවිතය අවසන් වෙලා යන්නේ සමහර විට භාග්‍යතුන් වහන්සේ ගැන හිතේ සැක තියෙන නිසා. එහෙමයි. විශ්වාසයක් නැතිකම නිසා. පැහැදීමක් නැතිකම නිසා. උනන්දුවක් නැතිකම නිසා. එහෙමයි. පොඩි ගෞරව මාත්‍රයක් විතරයි සමහරලාට තියෙන්නේ. හරි පුදුමයි. එතකොට භාග්‍යතුන් දේශනා කළ යස්ස චිත්තන්න නමති ආතප්පාය යම් කිසි කෙනෙක්ට කෙලෙස් තවන්න හිත නැමෙන්නේ නැත්තම් අනුയോഗා ඒකේ යෙදී වාසය කරන්න හිත නැමෙන්නේ නැත්තම් වර්ධින් මිදෙන්න හිත නැමෙන්නේ නැත්තම් පදම් වීරිය අරගෙන වාසය කරන්න හිත නැමෙන්නේ නැත්තම් අකුසල දුරු කරන්න හිත නැමෙන්නේ නැත්තම් ඒවමස්සායම් පටමෝ චේතෝ කියලා. හිත කියන්නේ උලක් කියනවා ඒක.
එහෙමයි ස්වාමීනි. ඒ අකුසලයේ දුරු කරන්න හිත නැමින් නැතිකවම හුලක් ඒක. ඇයි ඒ හුලේ ස්වභාවය මොකද්ද? නැවත නැවත අකුසලෙින්ම බැටකකා ඉන්න. හුලක් එන්නේ තියෙනද කොට. එහෙයි ස්වාමීනි. ආසාව ආවා කියන්න ආසාව ගසා දාන්න හිතෙන්නේ. තරහක් ආවන් තරහ ගසා දාන්න හිතෙන්නේ. නිදිමත අලසකම ආවට පස්සේ ගසා දාන්න හිතෙන්නේ. ඒකම වෙලි ගෙලි ඉන්න. එහෙමයි ස්වාමීනි. ආතප්පාය නැහැ කියලා කියන්නේ ඒක. පිරිසුදු වෙන මාර්ගය අතහැරෙනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියන ශ්‍රද්ධාව නැතිකමත් එක්ක. එහෙමයි ස්වාමීනි. පැහැදීම නැතිකමත් එක්ක. විශ්වාසය නැතිකමත් එක්ක. හරි පුදුම දෙයක් එතකොට බලන්න අපේ ජීවිතේ තියෙන හානියනේ. එහෙයි. බලන්න විචිකිච්ඡා නීවරණයක් එක පැත්තකින්. විචිකිච්ඡාව දැන් අපි දැන් මේ ඉතින්ට ආවේ නැතුණත් මේක දැන් ගන්න ඕන තැනක් මේක දැන්. විචිකිච්ඡාව මේ නීවරණය. අපිට කරන හානිය. අපි තේරුම් ගන්න ඕනේ එතකොට අපිට මෙන්න ආධ්‍යාත්මී අර සීතල එනකොට සීතල මඩින් අපේ මේ ගිනි තපින්නේ යම්සේද? සීතල මඩින්න ගිනි තපින්නේ යම්සේද? ඒ වගේ අපේ ආධ්‍යාත්මයේ කැරකින කෙලෙස් කැරකිනකොට ඇලෙනකොට ගැලෙනකොට ඒක මඩින්න හිත නැමින් නැත්තේ. ඒක තවන්න හිත නැමින් නැත්තේ. දුරු කරන්න හිත නැමින් නැත්තේ. වර්ධින් නිදහස් වෙන්න හිත නැමින් නැත්තේ. ශාස්ත්‍රුන් වහන්සේ කියන සැක කරන නිසා. එහෙමයි ස්වාමීනි. ඒකනේ දැන් බලන්න ওই ලංකාවේ බුදුරජාණන් වහන්සේ ඉපදුනා කියලා දෘෂ්ටි දරන උන්දලට කොච්චර කිව්වත් ඔක අතාරින්නේ නැහැනේ. එහෙමයි ස්වාමීනි. කොච්චර කිව්වත් අතාරින්නේ නැහැ. එහෙයි. ඒතර අතහරින්න නැති වෙනකොට ඒගොල්ලන් හිතලින් අතහැරින්නේ නැහැ. අතහැරින්නේ නැත්තේ භාග්‍යතුන් වහන්සේ විශ්වාසයක් නැතිකම නිසා. එහෙමයි. පැහැදීමක් නැතිකම නිසා. ධර්මය ගැන විශ්වාසයක් නැහැ, පැහැදීමක් නැහැ, සංඝයා ගැන විශ්වාසයක් නැහැ. දැන් ත්‍රිපිටකයෙන් අපි සූත්‍රයෙන් මොනවා හරි ඉස්මතු කළොත් එimhe ඕ පොත්වල තියෙන ඒවා මේ හරිද නැද්ද කියලා කවුද දන්නේ? අරකයි මේක ප්‍රශ්න ගොඩයි. එහෙමයි ස්වාමීනි. වැරදි අදහසේම තමන්ගේ ආධ්‍යාත්මය ඇලි ගැලි තියෙනවා. අපි කොච්චර ගියොත් හරියන්නේ. අහෝ අවාසනාවකට මේක අහන පිරිස අර උම්මාදයෙන් මේකට කැරකෙලා යනවා ඊට පස්සේ. එහෙමයි. අර මක්කලී ගෝසාලගේ නිගණ්ඨනාථ පුත්තගේ මතවලට ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටිද්දිම මේ සත්‍ය ආඥා චක්‍රයේ ප්‍රවර්තනයේ වෙද්දි කැරකිලා ගියේ යම්සේද? අද ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම කය තියෙනවා දැන් මේ සූත්‍රයේ. එහෙමයි ස්වාමීනි. ඒ සත්‍ය ආඥා චක්‍රේ ප්‍රවර්තනය වෙනවා. අර පිහිටන්නේ. එහෙමයි. අර හෙලිවැල්ලෙන් හිටපු නිගණ්ඨනාථ පුත්තගේ පිටිපස්සෙන් ගියාසේ වැරදි දෘෂ්ටි ඔස්සේ යන ධර්මයේ නාමයෙන් එන. එහෙමයි. පිහිටන්නේ. සමහරට සංසාරේ දෝෂත් ඇති මේ බුද්ධ ආදී උතුමන් වහන්සේලාට ආර්ය උතුමන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාට සංසාරේ ගරහලා ඇති. නිඳා කළා ඇති. එහෙමයි. අපහාස කළා ඇති. ඒ අපහාසයේ ප්‍රතිඵලය තමයි දුෂ්කරයි. හිත පිහිටවන්න බෑ. එහෙමයි. හිත පිහිටවන්න බෑ. කොච්චර කිව්වත් හිත පිහිටන්නේ. සමහරට මේ බනහලා පොඩි පොඩ්ඩක් ඕන හිත ප්‍රමුද්ධ වෙලා ඇත්තනේ ඉන්න මෙහෙමයි කියලා පොඩ්ඩක් හිත නැගිටිනවා. නැගිට සැනින් ඊළඟ දැන් මේ අර මෙයාගේ මේක බලවත් නම් මෙයාගේ කනට ඊළඟට මොහොතේ ඇහෙන්නේ ආපහු අරක. අර කුණු ගොඩ ආයෙ ඇහෙනවා. එහෙමයි. ඒක රහත් වෙලා කියලා ඒක මාර්ගඵල ලබලා කියලා තමන්ගේ පුද්ගලික මතයක් කියනවා. අරකට ආවගෙන උණු කැවුම් වගේ. එහෙමයි. දැන් අඥානයේ කීම ගැළපෙලා යනවනේ මහත්තයා. ඒක නිකන් මේ වගේ දැන් ඔය බේබද්දාගේ අදහස බොහොම ලස්සනට ගැළපෙලා යනවා. සල්ලාලයාගේ අදහස බොහොම ලස්සනට ගැළපෙලා යනවා. එහෙමයි. අසත්පුරුෂයාගේ අදහස බොහොම ලස්සනට ගැළපෙලා යනවා. සත්පුරුෂයාගේ අදහස බොහොම ලස්සනට ගැළපෙලා යනවා. ප්‍රඥාවන්තයාගේ අදහස බොහොම ලස්සනට ගැළපෙලා යනවා. ශ්‍රද්ධාවන්තයාගේ අදහස ගැළපෙලා යනවා. කිරිදියා එකතු වෙනවා වගේ ඒවා. එහෙමයි ස්වාමීනි. කුණුගොඩ එකතු වෙනවා. ඒ වගේ තමයි මේ ලෝකේ. දෘෂ්ටි වලට දෘෂ්ටි මේ වලින් මේ සම්මත කට්ටිය තමයි එකතු වෙන්නේ. අර සංසාරේ එකට පව් කරපු උන්දලා ඉන්නවා. ගැළපෙලා යනවා ඒකට. තෙරුවන්ට ගරහපු උන්දලා ඉන්නවා. ගැළපෙලා යනවා ඒකට. හිත පහදින්නේ. නැගිටින්න බෑ. ඒ නැගීටි සිටීමේ මානසික ශක්තියනේ. මම නැගී සිටීමේ මානසික ශක්තිය උපදින්නේ නැත්තේ ඇයි? ආධ්‍යාත්මික විචිකිච්ඡාව තියෙනවා. නීවරණ. එහෙමයි. නැගී සිටින්න බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරි ලස්සනයි. ඒතර යම් කිසි කෙනෙක්ගේ යස්ස කස්සච බික්කවේ බික්කුණෝ මේ පංච චේතෝ කියලා අපහීන. මේ හිතේ යන හුල ප්‍රහාණය වුණොත්
එතකොට මොකද වෙන්නේ? මේ ධර්ම කය ලස්සනට නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඕනම කෙනෙකුගේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. විනයෙන් තමන් හික්මෙන් හරි ආස කරනවා. විනයක් තුළ හික්මෙන් ආස කරනවා. ධර්මයේ හික්මෙන් ආස කරන කුමක් එක්කද? මේ ශ්‍රද්ධා භාගතුන් වහන්සේ ගැන පැහැදීම ඇති වෙනකොට. අර කෙලෙස් කසට විසිකලා දාලා කාමයට තියෙන බැඳීම් විසිකලා දාලා අකුසල් වලට තියෙන බැඳීම් විසිකලා දාලා අත්හරින්නේ පුදුම දක්ෂතාවක් ඇති වෙන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. බලන්න විසාකාවල අතහැරි ඊළඟ විසාකාවන්නේ අයෝනිසෝ මානසිකාරයට වැටෙන තියෙන ඕනතර මට දැන් මේ ළමයි 20ක් ඉන්නෝ. එහෙමයි. මේ ධනෙ කොච්චර මං එකතු කරන්න ඕනද? මේ 20 දෙන්න ඕන නේද? එහෙනම් මේව කළා හරියන්නේ නැහැ කියලා වැටෙන්න එපා. වැටුන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. වැටෙන්නේ නැහැ නේ. එහෙයි. ඇයි ඊට වඩා බලවත් භාග්‍යතුන් වහන්සේ කියන විශ්වාස බලවත්. පැහැදීම් බලවත්. එහෙයි. කෙලස් තවාගෙන ඉන්නේ. ස්වාමීනි දැන් කෙලෙස් සතුරන්ගේ පීඩාව කොතරම්ද කියලා අපි අත්විඳිනවනේ පුදුම තෙහෙට්ටුවක් නේ තියෙන්නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවට පැමිණිලා ඒ තෙහෙට්ටුව නැති කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම වැඩි වෙනකොට. එහෙමයි ස්වාමීනි. මේක විස්තර කරනවා. එහෙයි. මොකද වෙන්නේ ධර්ම කය විනයෙන් සර මේ තමන්ගේ ආධ්‍යාත්මය නිර්මාණය වෙන ස්වභාවය කය වචනේ වැඩෙන්න පටන් ගන්නවා කියලා. එහෙමයි. කොහොමද ඒ? සත්තරින කංකති ශාස්ත්‍රුන් වහන්සේ එක් කරන්නේ. එන මතක තියාගන්න මේ තමන්ගේ ආධ්‍යාත්මී ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙන මේ සැකය තේරුම් ගන්න මහන්සිය ගන්න. මේ නීවරණේ, මේ උපක්ලේශය. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි මේක. එතකොට මේ සැකයත් එක්කම මොකද වෙන්නේ? මේ විචිකිච්ඡාවත් එක්කම අවබෝධයක් ඇති වෙන්නේ භාග්‍යතුන් වහන්සේ. අවබෝධයක් ඇති කරගන්න හිත නැමෙන්නේ. ඒක උපක්ලේශය. නැමෙන්නේ නැතිකම ඒ උපක්ලේශය. එහෙයි. එතකොට හිත පහදින්නේ ඒක උපක්ලේශය. සැක කර කර යන ස්වභාවය එතකොට මේක නීවරණේ. එතකොට අර කුසලයට යෙදෙන්න හිත නැමෙන්නේ නැතිකම එතකොට මේක උපක්ලේශය. එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙයි. අඩු ගානේ බණක් අහන්නවත් හිතෙන්නේ නැහැ අමාරු විට. ඒ වගේ පොතක් කියවන්න හිතෙන්නේ නැහැ එතකොට. ඒ නිසාම අපේ ගුරු දේවයන් වහන්සේ මහන්සි වෙලා අච්චරිය මනුස්සෝ කියලා වර්තමානයේ මේ සූත්‍ර පිටකයෙන් අටුවා වලින් බොහොම ලස්සන කරුණු එකතු කරලා බොහොම ලස්සන බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ තමන්ගේ සිතේ ජීවමාන කරවන ලස්සන පොතක් අච්චරිය මනුස්සෝ. ස්වාමිනී තථාගතයන් වහන්සේ කෙරෙහි උදාාර පැහැදීම් ඇති කරගන්න බොහෝ උපකාර වෙන. බොහෝ උපකාරයි. එහෙමයි. ඒ නිසා ඉක්මනින්ම අරගෙන කියවන්න. මොකද මේ වෙලාවේ මේ තෙද ගන්නන මොහොතේ පවා මේක අරගෙන කියවන මේ මොකද මේ බුදු කෙනෙක් ගැන තෙද ගන්නන පිරිස පවා ලෝකෙ අඩුයි නේද එතකොට. එහෙමයි. ඒතර තෙද ගන්නනෙන් ඔබ යොමු කරනවා කියලා කියන්නේ පිනට, කුසලයට, ධර්ම ඥානයට, ධර්ම ශ්‍රවණයට, ධර්මයේ කියවීමට දුර්ලභ දෙයක් මේ ලෝකේ. එහෙමයි. දැන් බලන්න මේ හෝරාව තුල ගත්තොත් මේ හෝරාවේ මාධ්‍යන් කීයක් මේ වෙලාවේ කාමයන්ගෙන් හිත මුසපත් කරන වහලා දාන දේවල් වලින් හිත දෙව් මිනිස්සු වගේ හිත වහනවාද? එහෙමයි. එහෙම තියෙද්දි මේ එකක් මාධ්‍ය දෙකක් විතරයි මේ මෙච්චර උනන්දු කරවන්නේ එතකොට. එහෙමයි. හිත ප්‍රඥා ලෝකේ විවර කරවන්න උනන්දු කරවන්නේ හරි සුළු පොඩි පිරිසක් විතර ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක නැති වෙලා යනවා මේ ලෝකේ කවදා හරි දවසක. එහෙයි. ඒතර බුදුරජාණන් දේශනා කරනවා සැක සංකා නැත්තම් මේ ඊට පස්සේ අවබෝධයක් තියෙනවා නම් හිත පහදිනවා නම් අන්න ඒ ශාස්ත්‍රුන් වහන්සේ කියන සැක නැති බව, විචිකිච්ඡාව නැති බව, අවබෝධයක් තියෙන බව, හිත පහදින බව මොකද වෙන්නේ? අර කෙලස් තවන්න හිත නැමෙනවා කියනවා. එහෙමයි. කෙලස් තවන්න. ස්වාමීනි අවසරයක් ලැබේවා. ඔබ වහන්සේ දැන් ධර්මය අපිට පෙන්වා දුන්න මතු කරක් දැන් සාත්‍රුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවට හිත පැමිණෙනවා නම් ඒ පිළිබඳව සිහිපත් වෙනවා නම් කෙලෙස් වලින් සුවපත් වෙනවා කියලා. ස්වාමීනි දැන් බොහෝ උදවිය මතු කරන දෙයක් තමයි මට මේ රාගෙන් මිදෙන්න බෑ. වැරදිකාම සේවනයෙන් මිදෙන්න බෑ. වංචාවෙන් හොරකමෙන් මිදෙන්න බෑ කියලා එහෙම අදහස් දරන අය ඉන්නවා. ස්වාමීනි එවැනි අවස්ථාවන් වල ධෛර්යය පිහිටවාගෙන මහසෑය සිහිපත් කරගන්න එක, මහසෑයට යන එක, මහ බෝධිය සිහිපත් කරගන්න එක, සිරිපාපියුම මේ විදිහට උත්සාහයක් දරන්න පුළුවන් ඉඩ කඩගෙන. අනිවාර්යයෙන් මේ උත්සාහයේ අඩුකම්මයි තියෙන්නේ. එහෙමයි. ඒ උත්සාහයේ අඩුකමට රීසන් එක මොකද්ද? හේතුව මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේ කියන විශ්වාසය නැතිකම. එහෙමයි. ඒකනේ දැන් එහෙමයක් ආවන් අඩු ගන්න දැන් ශාස්ත්‍රුන් වහන්සේ ජීවමාන නැති වුණත්
එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ ජීවමාන සිහි කරවන්න සෑරජානන් වහන්සේ ඉන්නවා. එහෙමයි. බෝරජානන් වහන්සේ ඉන්නවා. එතකොට මේ දැන් මේ ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම කය විවර කරවන්න දැන් මේ දහම ඇහෙනවා. එහෙමයි ස්වාමීනි. අර දේවල් වල ආධ්‍යාත්මික උපදිනකොට ඒවා දේවල් ගසලා දාලා ධර්ම ශ්‍රවණයට යොමු වෙන්න යාට හිතක් ඇති වෙනවා අඩු ගන්න. එහෙමයි. බෝධිය සෑය හොයාගෙන යන හිතක් ඇති වෙන්න ඕනේ යාට අඩු ගන්න. එහෙමයි. කල්යාණ මිත්‍රය හොයාගෙන යන යාට හිතක් උපදින්න ඕනේ. එහෙමයි. ඒතරේ හිත මේ ජීවිතේ හදන්න නැත්තම් කොහොමද මේක ඇති වෙන්නේ? එහෙමයි ස්වාමීනි. ඇති වෙන්නේ නැහැ ලේසියෙන්. නිකන් ඇති වෙන්නේ නැහැ මේක. ඒ නිසා මේ ජීවිතේ හේතු හදන්න ඕන අපි. එහෙමයි. හේතු හදා ඉන්න ඕන මේ ජීවිතේ. අඩු ගානේ කල්යාණ මිත්‍රය සොයාගෙන යන්නේ ඒක සද්ධර්ම ශ්‍රවණය කරන එක මේක අපි මේ අපි නිරන්තරයෙන් කරගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මේකම තමයි වටිනම අංගේ. මේකම තමයි කෙලෙස් ගලවලා දාන්න. කෙලෙස් මේ තමන්ගේ ආධ්‍යාත්මික උපදිනකොට ඒක පැත්තකින් තියලා නැගිටින්න ශක්තිය, විරවීරිය මේ උපද්දන්නේ මේකත් එක්ක තමයි ධර්ම ශ්‍රවණය. ඒ කල්යාණ මිත්‍රය මුණ ගැසෙන සද්ධර්ම ශ්‍රවණය. එහෙමයි. මේක සජීවීව දැන් අද යුගයේ වර්තමාන මේ සිටුේෂන් එකත් එක්ක අපිට කරන්න හැකියාවක් නැහැ. ඒත් අඩු ගානේ මෙහිමවත් අපි කරගන්න පුළුවන් හැකියාව ඇති කරගන්නවා. එහෙමයි. ඒතර බලන්න කියනවා අනුയോഗාය. එතකොට ඒ කෙලෙස් තැවීමේ නිරත වෙන්න. ඒකේ වාසය කරන්න. වර්ධින් මිදෙන්න හිත නැමිනවා කියනවා. ඒ වීරිය කරන්න හිත නැමිනවා කියනවා. එහෙමයි. එහෙනම් මෙතෙන්ට හිත ගන්නෙ කොහොමද? මේක හරි ලස්සනට විස්තර කරනවා මහත්තයා මේ විශාකා උපෝසතේ. එහෙයි ස්වාමීනි. මට මේ කල්පනා කරගෙන ඉන්නකොට මේක දැන් මේක මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න මොකද්ද තියෙන දේශනාව කියලා මට මතක් වුණා මේ විශාකා උපෝසතේ මේක හරි ලස්සනට විස්තර කරනවා. එහෙමයි. කොහොමද කියන්නේ? උපක්ඛිලිට්ඨස්ස විසාකේ චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. පින්වත් විසාකාව උපක්‍රමයෙන් තමයි කියනවා හිත උපක්ලේශයෙන් මුදවන්න තියෙන්නේ අන්න. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ ගැන පහදින්නේ නැතිකම නම් වූ උපක්ලේශය නීවරණය ශාස්ත්‍රුන් වහන්සේ ගැන සැක ඇති වෙනවා නේද? නීවරණය. සමහර අය මාත්‍ය කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන මේ අසභ්‍ය විදිහට හිතෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒකට හේතුව ඇයි? ඒකට හේතුව තමයි සංසාරේ ඒ ශ්‍රේෂ්ඨ උතුමන් ගැන. එහෙමයි. තමයි සරාගී සිතින් වාසය කිරීම. එහෙමයි. සමහර නින්දා කිරීම අසභ්‍ය විදියට. එහෙයි. ඒ වගේ දේවල් බලපානවා. ස්වාමීනි මේ හිත මොනතරම් අපිව පීඩා ඒක නේන්න. එහෙයි. සමහර අසභ්‍ය විදියට නින්දා කරලා තියෙනවා නම්. දැන් පේන්නේ ඔය අම්මපාලියටත් අර රහත් මෙහෙණියකට විසඟනක් කියලා නින්දා කරපු එකේ පාප කර්මනේ අර මේ එයා විසඟනක් වෙන්න වෙන්නේ යට. එහෙමයි. ඒකෙ මිදෙන්න යට හැකියාවක් නැහැ නේ. එහෙයි. ලෝකයා විසින් මෙතන රඳවනෝනේ මේ. භාගතුන් වහන්සේ හිටිය නිසා හරි ගියා. එහෙමයි. නැත්තම් එයාට මැරෙන්න වෙන්නේ ඒ චරිතෙම්මනේ. ඒ චරිතෙම්මනේ මැරෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ අපි ත්‍රිවිධ රත්නයේ විශේෂ ගුණමයි කිව යුත්තේ. වර්ණාමය කළ යුත්තේ. සරාගයට පත්වන දේවල් මේ ලෝකේ ප්‍රමෝට් කරන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමීනි. විරාගයට පත්වන දේවල් පුළුවන් තරම් ප්‍රමෝට් කරන්න. ආන්න මේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා ගැන හිතපුවා. ඒතර ඒක තියෙන උපක්ලේශ මේවා. දැන් මේ ජීවිතේ වීරියවන්ත කෙනෙකුට නැති කරන්න පුළුවන් ලස්සන ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය තමයි මේ කියන්නේ. උපක්‍රමයෙන් තමයි කියන බුදුරජාණන් වහන්සේට පහදින් නැති හිත පහදවන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අවබෝධයක් ඇති වෙන්නේ නැත්නම් ඒ හිතේ අවබෝධයක් ඇති කරවන්න තියෙන භාග්‍යතුන් වහන්සේ ගැන උපක්‍රමයෙන් කියනවා. විශ්වාසයක් ඇති වෙන්නේ නැති හිතේ විශ්වාසයක් භාග්‍යතුන් වහන්සේ ගැන ඇති කරන්න පුළුවන්කම තියෙන්නේ උපක්‍රමයෙන් කියනවා. ඒකට උපක්‍රම කරන්න ඕන කියනවා. දැන් අපි උපක්‍රම කළා සමහරලාට බෙහෙත් බොනවා, උපක්‍රම කළා කෑම කනවා, උපක්‍රම කළා විවිධ දේවල් අපි කරන්නේ අපේ ජීවිතේ. දැන් සමහර ළමයින්ට කන්න බැරි වුණාට පස්සේ අපි උපක්‍රම කළා කවන්නේ අර. එහෙයි. ආන්නේ වගේ තමයි උපක්‍රම කරන්න ඕන. උපක්‍රමශීලී වෙන්න ඕනේ. ස්වාමීනි කවර ආකාරයෙන්ද? කතංච විසාකේ උපක්ඛලිට්ඨස චිත්තස් උපක්කමේන පරියෝදපනා හොති. මොන වගේ උපක්‍රම වලින්ද කියලා අහනවා මේ තථාගතයන් වහන්සේ ගැන පහදින්නේ නැතිද පහදවන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ ගැන විශ්වාසය ඇති වෙන්නේ නැති හිතේ විශ්වාසය උපද්දන්න තියෙන්නේ. තථාගතයන් වහන්සේ ගැන අවබෝධයක් ඇති වෙන්නේ නැති හිතේ අවබෝධය උපද්දන්න තියෙන්නේ මොකක්ද අනු කරන්න තියෙන්නේ? ඉතිපිසෝ භගවා අරහං. අනේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් රාගෙන් නිදහස් වෙලා ඉන්නේ. ද්වේෂයෙන් නිදහස් වෙලා ඉන්නේ, මෝහයෙන් නිදහස් වෙලා ඉන්නේ කියලා හිතට අරමුණු කරවන්න කියනවා.
එහෙමයි ස්වාමීනි. කලබල නැතුව හිමින් හිමින් අර හැබැයි අර අකමැති හිතේ අරමුණු කරවන්නවත් දෙන්නේ නැහැ. අකමැති හිතේ ස්වභාවය මොකද්ද? අරමුණු කරවන්න දෙන්නේ නැහැ. එහෙමයි. විශ්වාසය උපදින දෙන්නේ නැහැ. පැහැදීම උපදින දෙන්නේ නැහැ. එහෙමයි. ඒක තමයි ස්වභාවය. හැබැයි දෙන්නේ නැතුව තියෙද්දි මොකක්ද එයා කරන්න ඕන? ඒකාන්තයෙන් මගේ බුදුරජාණන් වහන්සේ රාගෙන් දේශයෙන් මෝහෙන් නිදහස් වෙලා ඉන්නේ අරහං. භාග්‍යතුන් වහන්සේ සියලු දේම අවබෝධ කරලා ඉන්නේ සම්මා සම්බුද්දයි. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ පෙර ජීවිත දැකීමේ හැකියාව, චතුූපපාත ඥානය, ආසවක්ඛේ ඥානය, දිව්‍ය ශ්‍රවණය, දිව්‍ය ඤේත්‍ර ඥාන, දසබල ඥාන, විසරද ඥාන කියන මේ විද්‍යාවන්ගෙන් යුක්තයි. එහෙමයි. මේ සීලාදී චරණ ධර්මයන්ගෙන් යුක්තයි. ඉන්ද්‍රිය සංවරාදී චරණ ධර්මයන්ගෙන් යුක්තයි. මනාව වූ කෙලෙස් දුරු කරවන චරණ ධර්මයන්ගෙන් යුක්තයි. එහෙමයි. හිත සංසිඳවන චරණ ධර්මයන්ගෙන් යුක්තයි කියලා තමන්ගේ හිතේ අරමුණු කරවන්න ඕන කියන සිහි කරවන්න ඕන කියන. එහෙම සිහි කරද්දී කාලයක් යනකොට මේක එකපාරට වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් අපි සරියක් ගේ හදන්න යනකොට බැරි වුණා කියලා හදන එක නතර කරන්නේ නැහැ නේ. එක වේලක් කන බැරුණොත් මේ අපිට අපහසුතාව මොනවා හරි ප්‍රශ්න ආවොත් ඊළඟ වේල නොකා ඉන්නේ නැහැ නේ අපි. අපි මොනවා හරි දේවල් කරලා ආයෙ කරන ගන්න ඕනේ අපි. මේ ජීවිතේ සුවයක් පිණිසනේ. මේ සසරම සුවපත් කරන දේ මේ කියන්නේ. සසරම සුවපත් කරන. බාහිර මේ සසරම සුවපත් කරන බුදුගුණ මොහොතක් හිතන කිතන වටිනාකම. බුදුගුණ මොහොතක් හිටුවොත් සසරම සුවපත් කරනවා. එහෙමයි ස්වාමීනි. බුදුගුණ මොහොතක් හිටුවොත් එහෙම. ඇයි භාග්‍යතුන් වහන්සේ ගැන සිහි වුණා කියන්නේ කියාට කෙලෙස් කසල ගලවල දාන ඕන මානසික ශක්තිය උපදින. එහෙමයි. ස්වාමීනි බහුල කොට වැරෙන් රාගෙන් දේශයෙන් හිත පෙළෙන අවස්ථාවකදී වුණත් අනේ මෙහෙම නොපෙළෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවානේ කියලා අදහසට පැමිණෙන්න තියනවා නම් කොච්චර දෙයක්ද? එහෙමයි ස්වාමීනි. එහෙමවත් හිතෙන්නේ නැහැ සමහර අයට. එහෙයි. ඊළඟට කියන සුගතයි. සුගතයි කියලා කියන්නේ මේ ලෝක යම් තාක්කයි විවිධ තැන් වලට යනවා තමන්ගේ ජීවිතේ ඉලක්ක වලට. ඒතර ඒ ගියපු තැන් වලින් ඒ කිසි කෙනෙක් සොයාගත්තු තැනක් අජරාමර නැහැ. ජරාමර නැත්තනක් නැහැ. එහෙමයි. ජරාව සහිතයි ඒ කට්ටිය ගියපු යම් හැම තැනම තෝරගත්තු නිෂ්ඨාවකට පත්වෙච්ච යම් තාක් තැන් ඇද්ද ඒ නිෂ්ඨාවට පත්වෙච්ච හැම තැනම නිෂ්ඨාවට ඇත්තටම පත්වීම නැහැ. ජරාව තියෙනවා එතන. එහෙමයි. ව්‍යාධි ආයි වැළඳ ගන්නවා. මරණය වැළඳ ගන්නවා. ශෝක වැළඳ ගන්නවා. පරිදේ වැළඳ ගන්නවා. බය වැළඳ ගන්නවා. ජරාවට සාධාරණයි, ව්‍යාධියට මරණයට සාධාරණයි, ගින්දරට සාධාරණයි, ශෝක පරිදේ වලට සාධාරණ තැන් තමයි අල්ලගෙන තියෙන්නේ කට්ටිය. ඔක්කොම. එහෙමයි. හැබැයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව වැළඳ ගන්න තැන් ඉලක්ක කරගත්තු ලෝකේ තථාගතයන් වහන්සේ ජරාවට පත් වෙන්නේ තැනක්. ආයය ව්‍යාධිය මරණය ශෝකය පරිදේව දුක් දුම්නස් වැළඳ ගන්න තැනක්. ඒකාන්ත වූ නිෂ්ඨාවට පත් වෙච්ච තැනක්. පැමුණුනා කුමක්ද එතන කියන සුගත නිවන. එහෙමයි ස්වාමීනි. එහෙම හිතා ඉන්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ ගැන. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ලෝක විදු මේ මුළු ලෝකෙම අවබෝධ කරලා තියෙන අවබෝධ නොකළ දෙයක් නෑ මේ ලෝකෙ. මේ මනුස්ස ලෝකෙ යම් තාක් මනුෂ්‍ය වර්ගය දෙසෑම ප්‍රජාවක්ම තථාගතයන් වහන්සේ අවබෝධ කරලා ඉවරයි. සතර පායේ සෑම අස්සක් මුල්ලක් නෑරම අවබෝධ කර නොකරපු තැනක් නෑ. සියල්ලම අවබෝධ කරලා පිරිසිදු දැකලා තියෙන්නේ. සිදුරක්වත් නෑ ආයේ තථාගතයන් වහන්සේට. එහෙමයි. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල වෙනත් යම් තාක් ලෝක ඇද්ද මේ ලෝකේ? අපා දෙපා සිව්පා මේ ලෝක ඔක්කොම අවබෝධ කරලා තියෙන්නේ. රූපියවත් වූ අරූපවත් වූ ලෝක අවබෝධ කරලා තියෙන්නේ. සංඤී, නේව සංඤී, නා සංඤී මේ සියලු ලෝක අවබෝධ කරලා තියෙන්නේ. ඒ සියල්ල අවබෝධ කරපු තථාගතයන් වහන්සේ සියලු සත්වයන් අතර අග්‍රම උත්තමයන් වහන්සේ බවට පත් වෙනවා. ලෝක විදු. අනුත්තර පුරුෂ ධම්මසාරති කිසි කෙනෙකුට හිතා ගන්න බැරි විදිහේ කිසි කෙනෙකුට දමනය කරන්න බැරි විදිහේ දෙවියන් පවා මිනිසුන් පවා තථාගතයන් වහන්සේ එක බණ පදයෙන් තමන්ගේ පාමුල වැටෙන බණ පද කියන දක්ෂයි. හරි පුදුමයි ඒක. ප්‍රඥාව විවර කළා එකම බණ පදේ කියනවනේ. අඟුලිමාලට කිව්ව මොකක්ද? ඔබ නවතින මම නැවතිලා ඉන්නේ. එක වචනයයි. එයාගේ ප්‍රඥාව විවර කරවන බණ පදය කියන ඒ මහා වීරයන් වහන්සේ භාග්‍යවත් රහත් සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. හිත රාගයෙන් නිදහස් කරවන අරමුණ දෙන
ද්වේෂයෙන් මෝහයෙන් නිදහස් කරන අරමුණ දෙන ඒ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ. පුදුම ආශ්චර්යයක් ඒක. එහෙමයි. පුදුම ආශ්චර්යයක්. ඒ වගේම සත්තා දේව මනුස්සානම්. ඒ නිසා මොකද වෙන්නේ? දෙවියන්ටයි මිනිසුන්ටයි එකම ශාස්ත්‍රුන් වහන්සේ. වෙන කෙනෙක් නෑ ඒ නිසා. මේ සියලුම ගුණ වලින් සුසැදි යම් එකම එක පුද්ගලයෙක් මේ මිහි මත වැඩ සිටියාද? ඒ වෙන කෙනෙක් නොව ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ විදියට බුදුගුණ හිත තමන්ගේ හිත තෙද ගැන්වෙන විදියට, තමන්ගේ හිත උනන්දු වෙන විදියට, තමන්ගේ හිත පහදින විදියට, තමන්ගේ කයේ රෝම උද්ගෝමනය වෙන විදියට තමන්ට පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ ගැන හිත ඉන්න. එහෙමයි ස්වාමීනි. තමන්ගේ හිතල කෙලෙස් වලින් වැළඳ ගන්නකොට ඒ වැළඳ ගන්න හිත තවන්නේ ආන්නයකින් ඇති වෙන ශක්තියමයි. වෙන කිසි දෙයකින් නෙමෙයි. ඒ කෙලෙස් තැවීමේ යෙදී තමන් ආධ්‍යාත්මයේ පිහිටවගෙන ඉන්නවද? ඒ ඉඳවන්නේ මේ උපදින ශ්‍රද්ධාව විසින්. එහෙමයි. හරි පුදුමයි. මේක විස්තර කරනවා මේ විදිහට තථාගතයන් වහන්සේ සිහි කරනකොට ඔහුගේ හිත පැහැදෙනවා කියනවා. ප්‍රමුදිත වෙනවා කියනවා. සිතේ අර භාග්‍යතුන් වහන්සේ ගැන පහදින්න නැතුව තියෙන යම් උපක්ලේශයක් ඇද නැති වෙලා යනවා කියනවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ගැන අවබෝධයක් නැතිකමක් ඒක තියෙන උපක්ලේශයක් ඒක නැති වෙලා යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් තියෙනවා ඒක නැති වෙලා යනවා කියනවා. විචිකිච්ඡාවක් තියෙනවා නැති වෙලා යනවා කියනවා. ආධ්‍යාත්මික කෙලෙස් හටගන්නකොට ඒ කෙලෙස් තවන මානසික ශක්තිය ඒකට එරෙහිව නැගී සිටීමේ මානසික හැකියාව උපදින්න පටන් ගන්නවා කියනවා. මේ ඒක උපක්ලේශයක් ඒක නැති කළා දානවා කියනවා. එහෙමයි. ඒව ප්‍රහීන වෙනවා කියන පින්වත් විසාකාව ඒක හරියට කිලිටු වී ගිය හිසක් පිරිසුදු වීම උපක්‍රමයේ යම්සේ වෙනවාද ඒකේ විදියම වෙනවා කියනවා. එහෙමයි. පින්වත් විසාකාව කිලිටු වී ගිය හිස පිරිසුදු වීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා අහනවා. බෙහෙත් කල්කයි ඒ කාලෙම තිබිච්ච එක. බෙහෙත් කල්කයි මැටි එකට කවලම් කරනවා ජලය දාලා. ඊට පස්සේ තමයි හිසේ ගල්වනවා කියන්නේ. ඒතර ඒකට මොකද වෙන්න ඕන? බෙහෙත් කල්ක තියෙන්න ඕන, මැටි තියෙන්න ඕන, ජලය තියෙන්න ඕන. අමුද්‍රව්‍ය ටික. ඒ ටික තිබුණා කියලා තමන්ගේ හිස තිබුණා කියලා මේක පිරිසිදු වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? පිරිසිදු වෙන්න. දැන් බුදු ගුණ තිබුණා කියලා කියන්න කෙනෙකුත් හිටියා කියලා තමනුත් හිටියා කියලා මේක පිරිසිදු වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. උත්සාහය තියෙනවා. මැටි ටික ඔලුවට දා ගන්න ඕන. අර ටික බෙහෙත් කල්ක ටික. ජලය දාලා වෙල තමන්ගේ ඔලුවට දාලා මේක සම්බාහනය කරන්න. සම්බාහනය කරන්න තමයි මොකද වෙන්නේ? ඩිංග. සබන් කැටේ තිබුණා කියලා අපි හිටියා කියලා අපි ඇඟ පිරිසිදු වෙන්නේ නැහනේ. මොකද කරන්න ඕන? වතුර ටිකක් දාලා ඇඟේ උලන්න ඕන මේක. එහෙමයි ස්වාමීනි. ඇඟේ උල්ල මහන්සියෙන් අතපය උලන්න ඕන. එතකොට තමයි මොකද වෙන්නේ? පිරිසිදු වෙන පටන් ගන්න. ඒ වගේ තමයි බුදු ගුණ තිබුණා කියලා වැඩන්නේ. එතකොට බුදු ගුණේ සත්‍ය තියෙනවා. තමන් හිටිය කියලා වැඩකුත් නැහැ. මොකද වෙන්න ඕන? හිතට ඒක දාගෙන මෙනෙහි කරන්න ඕන. කියන්න ඕන හඬ නගා. එහෙම කරනකොට මොකද වෙන්නේ? ওই විදියට කරනකොට තමයි කියන කෙස් ටික පිරිසිදු වෙලා යන්නේ. ওই විදියට තමයි කියන විසාකාව කිලිතේ සිත පිරිසිදු වෙලා යනවා කියනවා. කිලිට හිත භාග්‍යතුන් වහන්සේගේ මේ අරහත්ත්වය, සම්මා සම්බුද්ධත්වය, විද්‍යාචරණ සම්පන්න බව, සුගත බව, ලෝකවිදූ බව, අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී බව, සත්තා දේව මනුස්සානම් කියන ගුණය, භගවා කියන ගුණය මෙන්න මේවා සිහි කරන්න මොකද වෙන්නේ? හිත ප්‍රමුදිත වෙනවා කියනවා. පහදිනවා කියනවා. අර ශාස්ත්‍රුන් වහන්සේට හිත නැමෙන්නේ නැති ගතිය නැති වෙලා යනවා උපක්ලේශ. එහෙමයි ස්වාමීනි. පහදින්නේ නැති බව නැති වෙලා යනවා. සැකේ භාග්‍යතුන් වහන්සේ ගැන නැති වෙලා යනවා. එහෙයි. එන වෙන ක්‍රමයකට ඇති වෙන්නේ නැහැ මේක. ඊළඟට කියන ඒ ප්‍රහීන වෙනවා පින්වත් විසාකාවේ මේකට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා අයං උච්චති විසාකේ ආර්ය ශ්‍රාවක බ්‍රහ්ම පෝසතං උපවසති. බ්‍රහ්ම උපෝසතය කියලා කියන මේක. එහෙමයි ස්වාමීනි. බ්‍රහ්ම උපෝසතය. හරි පුදුමයි. බ්‍රහ්මුණා සද්දින් සංවසති. තථාගතයන් වහන්සේ නැමැති බ්‍රහ්මයන්ත් එක්ක ඉන්නවා කියලා කියනවා. ඔව්. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ තථාගතයන් වහන්සේත් එක්ක ඉන්න කෙනෙක් තමයි බුදුගුණ සිහි කරන කෙනා. තථාගතයන් වහන්සේත් එක්ක ඉන්න කෙනෙක්. තථාගතයන් වහන්සේත් එක්ක ඉන්න කෙනෙක්. එහෙයි. බ්‍රහ්මං චස්ස ආරබ්බ චිත්තම් පසීතති. බුදුරජාණන් වහන්සේ නැමැති බ්‍රහ්මයා ගැන මොකද වෙන්නේ? හිත මේ පිහිටලා තියෙනවා කියනවා. අරබල කියන තියෙන්නේ පහදිනවා කියනවා. සැක සංකා නැති වෙලා යනවා කියනවා. පක්ලේශ දුර වෙනවා කියන්නේ ඒකට. එහෙමයි.
ඒ උපක්ලේශය එන්නේ කෙලස් තවන්න හිත නෙමෙන්නේ නැතිකොට. ඒක නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒ උපක්ලේශයෙන් ඒ නීවරණයෙන් කෙලස් තවන්න හිතෙන්නේ. ඒ උපක්ලේශයක් ඒක. ඒ උපක්ලේශ නැති වෙලා යනවා. ස්වාමීනි කොතරම් ලාභයක්ද තමන්ගේ හද මණ්ඩලේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයක් ඒක. බ්‍රහ්මුණා සද්දින් සංවසති බ්‍රහ්මං චස්ස ආරබ්බං චිත්තං පසීතති. බ්‍රහ්මයා සමග වසන කෙනෙක්. බ්‍රහ්මයා මේ භාගතුන දේශනා කරනවා බ්‍රහ්මයා සමග වාසය කරනකොට නේතර ඔහුගේ සිත බ්‍රහ්මයා අරබයා පහදිනවා කියන. ශාස්ත්‍රඥ වහන්සේ අරබයා පහදිනවා කියන. ප්‍රබෝධි උපදිනවා කියන. එහෙමයි. සිතේ අර මේ කෙලෙස් තවන්න හිත නැමෙන්නේ නැති ගතිය දුරින් භූත වෙලා යනවා. එහෙමයි. කෙලෙස් දුරු කරන්න හිත නැමෙන්නේ නැති ගතිය නැති වෙලා යනවා. ප්‍රහාණය වෙලා යනවා කියන. පින්වත් විශාල බලන්නකොට කෙලෙස් දුරු කරන්න හිත නැමෙන්නේ නැති හිත නැති කරන්න මේ ක්‍රමයට. එහෙමයි. එහෙනම් මේ කෙලෙස් දුරු කරන්න හිත නැමෙන්නේ නැති අයට හොඳ බණක් මේක. කෙලෙස් දුරු කරන්න හිත නැමෙන්නේ නැති අයට හොඳ බණක් මේක. පින්වත් විසාකාව මෙන්න මේ විදිහට තමයි කියන කිලිටු සිතේ පිරිසිදු වීම පක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. එහෙමයි. එහෙනම් කෙලෙස් කසට ගලවලා දාලා ඍජු සිතින් එහෙනම් සුපටිපන්න සිතින් උජුපටිපන්න සිතින් ඥායපටිපන්න සාමීචි පටිපන්න සිතින් එදා ශ්‍රාවකයෝ හිටියේ මේ තිරුවන් ගැන තිබුණු පැහැදීමත් එක්ක භාග්‍යතුන් වහන්සේගෙන් තිබිච්ච පැහැදීමත් එක්ක. එහෙමයි. රජ කුමාරවරු එහෙම හිටියේ ගස් යට. සිටු කුමාරවරු ගස් යට හිටියේ. සිටු කුමාරවරුන්ට රජ කුමාරවරුන්ට රජකම සිටුකම ඒ තියෙන ධන දාන්නේ ඒව හරියට දිවාග තියෙන කෙළ පිටක් වගේ දැනුනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ගැන තියෙන පැහැදීමත් එක්ක. අද එතකොට මේ කෙළ පිටක්සේ එදා මහෝත්තම හිටපු දේවල් අද මේ අයට මේවා නිකන් මහා දේවල් කියලා දැනින්නේ. ඒක මොකක් නිසාද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ කියන්නේ පැහැදීම නැතිකම නිසා. විශ්වාසය නැතිකම නිසා. එතකොට ඒකම දේශනාවල තියෙන්නේ මේ සද්ධාවන්ත කුල පුත්‍රය ගිහි ගිය අතාරින කියලා වචනයක් තියෙනවා. එහෙනම් මේ නියම ශ්‍රද්ධාව ඇති වෙනකොට මොකද වෙන්නේ? ගිහි ගෙදර ඉන්න හිතෙන්නේ. ඒ ගිහි ග්‍රහ ගෙදරට බැඳිච්ච යම් බන්ධනයක් ඇද්දාර දිවාග තියෙන කෙළ පිටසේ අතාරින්නේ යම්සේද අතාරිනවා. එහෙමයි ස්වාමීනි. අතාරිනවා. එහෙයි. හරි පුදුමයි ඒක. ඉතින් එන මේ ගිහි ගෙවල් වලට ඇලිච්ච අයට එන හොඳ බණක් මේක. එහෙයි ස්වාමීනි. කාමයට ගැට ගැහිච්ච අයට හොඳ බණක් මේක. නේද? එහෙයි. ගිහි ගෙවල් මේ අතහරින්න බැරි අයට කාමයේ අතහරින්න බැරි අයට හොඳ බණක් මේක. එහෙමයි. ඒක අතහැරලා ඒක නැගී සිටින්න බැරි අයට හොඳ බණක් මේක. ඉතින් ඒ නිසා මේ ලැබුණු ජීවිතය අපි මේ පින්වත් සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අතන මේ ධර්ම දේශනා දෙන පිරිස ධර්ම දානය කරන පිරිස හිත හිතා සතුටු වෙන්න. තමන්ගේ ජීවිතයේ මේ උත්තරම ලාභයක් මේ කරගන්නේ. ශ්‍රේෂ්ඨම ආභරණයයි මේ දාගෙන ඉන්නේ. ශ්‍රේෂ්ඨම ආභරණය. මේක ලොකුම ආභරණයක් මේක. තාම මේ ධර්ම දේශනාව ප්‍රචාරය කිරීමට මේ ඇලී ගැලී වාසය කරනවා කියන කාරණේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට සසර පුරාවට තමන් දෙව් මිනිස් ලෝකයට කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මේ ලෝකෙට කලාතුරකින් පහළ තථාගත බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාද උපද්දවන ගන්න මහන්සියෙන් සසර පුරාවට ශාස්ත්‍රුන් වහන්සේ ගැන අරහත් සම්බුදුරජාණන් වහන්සේ ගැන තමන්ගේ හිත චිත්ත ප්‍රසාදයෙන් දියුණු කර ගැනීම පිණිසම වෙලා ගැනීම පිණිසම අරහත් සම්බුදුරජාණන් වහන්සේ සමග වාසය කිරීම පිණිසම මේ රැස් කළ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සත්‍යයෙන් නිර්මිත ශ්‍රී සද්ධර්මයේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ පවසා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයට පැහැදීම් සිත ඇති කරගෙන ඒ සත්‍යයෙන් නිර්මිත භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව උදාර පැහැදීමට පැමිණෙන්න අපි හැමදෙනාටම අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ උතුම් ධර්මයේ දේශනා කොට වදාළේ අපි හැමදෙනාම අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නයේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වුණ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද වැල්ලව තුරුලියගම් විසූ මීට වසර 2කට පෙර මිය පරලොව ගිය
ඩී.ඒ. මේරිහාමිනේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් මාලනී ආර්යරත්න දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා තමයි මේ උදාාර පුණ්‍ය කර්මය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් මේ පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා. විස්කම් දීපුතු ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර කියන සතරවරන් රජදරුවන් මේ පින් පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා. ඒ වගේම සෙම්පති දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා. ඒ වගේම සම්බුද්ධ ශාසනය සුරකින සියලු දෙවිවරු මේ පින් පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා. මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු ඒ වගේම ධාතුන් වහන්සේලා සුරකින ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙන සදහැවත් ගිහි පිරිසට දෙවියන්ගේ දැහැමි රැකවරණය සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දෙමින් අපගේ ජීවිතයේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් පහදවා ගන්නට බෙරවීරිය ගත්තු කැපවුණු පින්බර ගුරු දේවයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මහා සංඝරත්නයට අනගාരിക මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ඒ සියලු දෙනාටම ඒ උතුම්යන් වහන්සේලාට සුවසේ මේ ධර්ම ප්‍රචාරය කරගෙන දෙව් මිනිස් ලෝකයට යහපත කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය ඩී.ඒ. මේරිනෝනා පින්බර මෑණියන්ට ඒ වගේම තමයි එච්.වයි. ආර්යරත්න පියාණන්ට මේරිහාමිනේ මෑණියන්ටත් ඒ වගේම ජස්ටින් පෙරේරා එස්.එම්. කිරිමැණිකේ මාලනී පෙරේරා සුමනාවති පී.බී. සමරකෝන් මල්ලිකා පෙරේරා ධර්මදාස පේමාවති ඒ වගේම ටී.එම්. ටිකිරිමැණිකේ විල්බර්ට් සිඤ්ඤෝ සිරිමා ජයසිංහ සහ ජේමි සප්පුහාමි යන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා මූලිකත්වයෙන් කටයුතු කළ මාලනී ආර්යරත්න ඒ මහත්මියටත් පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. උදව් උපකාර කළ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතෙන් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධ භාෂිතේ අද දවසේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු වැල්ලව තුරුලියගම විසූ මීට වසර
දෙකකට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුන ඩී.ඒ. මේරි හාමිනේ මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂා සහිතව පින්වත් මාලිනී ආර්යරත්න දියණිය ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා ඒ වගේම මේ පවුලේ හිතවතුන් විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඒ පින්වන්ත හැමදෙනා අපි ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබ හැමදෙනාත් ඊටාම දයාවෙන් අපි සිහිපත් කරගන්නේ. ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උදාර ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ කරුණ විමසන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට සවන් දෙන්න අවස්ථාව උදා කරගනිමින් ඒ භාග්‍යවතුන් වහන්සේම හදවතේ විරාජමාන කරගන්න අප හැම දිනාටම අවස්ථාව සැදෙනවා නම් සියලු හදවත් තුළ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරන භූමිය මොනතරම් සුන්දර වෙනවද? ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.